අයිබෝවන් සුබ දවසක්. සුප්‍රසිද්ධ චරිතයක දන්න නොදන්න කතා අරගෙන ආවේ දන්න කෙනෙක් හමු වෙන්න. ඒ තමයි පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී ගුණවර්ධන මහත්මයා. අයිබෝවන්. ප්‍රේමනාත් සී ගුණවර්ධන කියන්නේ කවුද? දේශපාලන ගමන ආරම්භ වෙන්නේ කොහොමද? කොහොමද කෙටි උත්තරයක් දෙන්න විකු උත්තරයක් දෙන්න. ප්‍රේමනාත් සී ගුණවර්ධන පාර්ලිමේන්තු ඉල්ලන්නේ බෞද්ධ යනවා. भाई ඔහු දේශපාලන සත්වයක් හැටියට දීර්ඝ කාලෙම අපේ දේශපාලනය කරා. ඒක පක්ෂ දේශපාලනය නෙවෙයි. මේ මිනිසුන්ගේ අයිතිවාසිකම් නෙවෙයි අපේ සම්පත් නෙවෙයි. මේ රට වෙනුවෙන් සහ රාජපක්ෂවරුන්ව දඩයම් කරද්දී ඒකාබද්ධ පක්ෂ මන්ත්‍රීවරු දඩයම් කරද්දී ඒ තිබ්බ යහපාලන උද්දව අපි දේශපාලනය කරා. අර පක්ෂ දේශපාලනය කරේ මේ පෞද්ගලික මහත්වරණයේදී ශ්‍රී ලංකා මොජල වෙනුනේ සමාජිකත්වය ආගෙන කොළඹ දිස්ත්‍රික්කයේ පොහොට්ටු ඉලාවල් අපේක්ෂකවලා ඊට පස්සේ කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාවගේ ඡන්දයෙන් 70000 මාසම් ප්‍රමාණයක් ඡන්දය ලැබුණා. කොළඹ දිස්ත්‍රික්කයේ ඉලාවල් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අත්දැකීම් කරනවා. ඉතින් ජනතාවගේ කැමැත්ත ජනතාවගේ ස්තුතිවන්ත වෙන්න ඕනේ මේ අවස්ථාව. මොකද මම ගත්තොත් ඒව අවදානමක් ගන්න බය වෙන්නේ නැති මම ඉතරෙන්කෝ විශ්වාස කරගෙන ඉන්නේ ඇත්ත කියලා මම ඉතින් දෙන්නේ කෙනෙක්. බොහෝ සරලකින් ලොකු දේවල් නැහැ මාතලත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වුණාට මම අදත් කවුරු පොලිස් නිලධාරියෙක්වත් මගේ ආරක්ෂාව කරගෙන නැහැ. සාමාන්‍ය විදිහට සාමාන්‍ය පුදුම පරිදි සාමාන්‍ය නීති විකීපී හැලිට විදිහට බලන්න. ඒ කියන්නේ ප්‍රේමනාත් සී ගුණවර්ධන කියන්නේ පොළොවේ පය කරලා ඉන්න මොනසෙ? සාරා. පොළොවේ පය කරලා පොලිස් ඉක්කුවයි. සමාජවල සංකීර්ණ අවස්ථාවේ ඒ බොහෝ සරල වෙලේ හැම දෙයක්ම මොසහලින් කරගෙන දකින්න නීති ක්‍රියාත්මක කරනකොට හරි සරලව තමයි කියන්නේ. ඒ කියන්නේ ප්‍රශ්නෙට මේ දැඩි උනන්දුව කියන්නේ ක්‍රියාත්මක කරනවා කියලා අපි දන්නවා. එහෙනම් සරලයි. ඇයි එච්චර සරල වෙන්නේ? අපේ ජනතාවට එච්චර ආදරේ. අපි සරලව ලේසි යාළුවෝ. හැබැයි අපි ඕනම ප්‍රශ්නයක් ඒකේ සංකීර්ණතාවයේ සරලව අපි දෙයක් සරල කියලා වැදගත් දේවල් ඕම ලේසි කොට කරලා හැබැයි සරල කොට දැකිය දේවල් සරල සෙයිද ඒක අපි මේ සරලකම කියන්නේ මාට සෙන්තු දෙයක් නෙවෙයි නෙවෙයි සරලකම කියන්නේ මේ වාරයක් තීති ඕක කරත් එක නෙවෙයි ලකම කියන්නේ අපි හිතනවද ඒක වගේ විශේෂ වැඩ කරන්නේ ඔක ඊටේ සංකීර්ණ ඒ ප්‍රශ්නවලදී අපි සාකච්ඡා විදිහට කරන්නේ. අපි හිතන්නේ නැති ආකාරයට අවධානමක් කරගෙන තවත් කෙනෙක් දෙපාරක් හිතන අවධානම් ගන්න බී වෙන අවස්ථාවල අපි මේ අවධානම කරගෙන අටවෙනි පිළිඳලා තියෙනවා. එහෙම අවස්ථාවල සාකච්ඡා කරන්නේ. මේ විදිහට තමයි කියන්නේ මේ දේශපාලන ගමන ආරම්භ වෙන්නේ සම සරල ජීවිතයක් ගත කරන්නේ. දේශපාලන ආරම්භ කරන ඉස්සෙල්ලා බොහෝ සරල විස්තර කරනවා. ඒ කියන්නේ තාමත් මන්ත්‍රීවරයෙක් වෙනත් තාම විදහාසේ ඉන්න කැමති සහ රංගන ශිල්පී. ඔව් අතර විනෝදාංශයක් හැටියට මම රංගනයේ කිසි වෙලාවක මුති වශයෙන් ඉන්නවා. ආදායමක් ලබන්න කරන්නේ නැහැ. මේ විදිහේ ආතතියක් එක්ක ආතතිය දෙන්න පුළුවන් හොඳ දෙයක් කියලා රංගනයේ. මම හිතනවා ප්‍රේක්ෂක කියන කාරණාවක් වලවා ඒ රංගනයටත් පොර සාධාරණ විශ්යක්. සාමාන්‍යයෙන් රංගන ශිල්පීන් ගලා තමයි දේශපාලනයට පැමිණෙන්නේ. ඒකෝට දැන් දේශපාලන දැවිල්ල රංගන ශිල්පී කියන්නේ. ඇයි ඒක? නෑ එහෙමත් නැහැ මම මේ භූතිය දේශපාලන භූතිය රංගන ශිල්පී නෙමෙයි ඒක මම විනෝදයේ සඳහා මේ හොබි එකකට කරනවා ඒ බොහොම දෙනෙක් රංගනයේ කියන එක ආවරණයක් කරගෙන ඒ ප්‍රසිද්ධිය තුළ දේශපාලනයක් වෙන තත්ත්වයක් තියෙනවා කියලා දැකියන්න බෑ මොකද අපි ලෝක ඉතිහාසෙට දැක්කම අමරිකා ජනාධිපතිතුමෝ වයින් ඇමරිකාවේ ආණ්ඩුකරුවෝ වයින් රංගන ශිල්පියෝ දේශපාලනයට මම නීතිඥයෙක් හැටියට තමයි ලංකාව පුරා ප්‍රසිද්ධ වෙන්නේ. ඒක මගේ පාසල් කාලේ දහම් පාසලේ අපි ඒ අදාළ රංගන කලාව ඉගෙන ගන්නවා. එතකොට වගේ මිත්‍රෙක් මුලින්ම ඉදාචවර කතා කරනවා ප්‍රියංගයි සංගීත මියුසික් වීඩියෝ එකේ. ඒ මියුසික් වීඩියෝ එකේ ඉරාජ් කරන මියුසික් වීඩියෝ එකේ හිටියේ චරිත අපිස්. වින්දාමි කියන. ඉතින් චරිත තවත් හොඳ
අධ්‍යක්ෂකව. චරිත් මට කතා කරලා ඊට පස්සේ මිනිගන්ධාල කියලා නාට්‍යයකට. මිනිගන්ධාල නාට්‍ය මොකද ඒ වසරේ ලංකාවේ හොඳම නාට්‍ය දුරට තියෙනවා. මගේ මුලින්ම මරණකපයි මිනිගන්ධාල. ඉන්නතර මිනිගන්ධාලෙන් පස්සේ මිනිගන්ධාලේ මම රඟපෑමේ ගුරුවරයෙක් කියන චරිතය සහ නිදහස් සටන වෙනුවෙන් ලංකාවේ වැඩ කරපු වරදාගේ රඟපාලතුමාලත් එක්ක ඒ අතට වැඩ කරපු කැඩීම් දහසක් මේ විදිහට කැඩීම් ඊට පස්සේ ඉන්දුවැවිදි ලංසුපතනියෝ කුමි එන්නතුරු දැන් මේසල අත්තිවියා බොහොම මගේ නීති නාටකයේ මේ පොද අවස්ථාවක් නෙවෙයි ප්‍රේක්ෂකයෝ මොකද දෙයක් කියන්නේ ඒ අය කොහොමද රස විඳිනව කියන්නේ මොකද මේකේ රීතිරේ අපිට දකින්න පුළුවන් මේක. ඔව් මම හිතන චරිත මම ආරාධනා කරලා දෙනවා චරිත දිහා ලොකු චිත්‍රපටයකට සහභාගී වෙන්න කියලා. ඉතින් ඉඩකඩ තියෙන විදිහට චරිතය ડોක්ටර් මුතුකට මට ගැලපෙනවද කියලා බලලා ඊ අනුව මේ අවස්ථාවල තමයි බලමු මේ අමාත්‍යතුමන් කොහොමද අංගරේට ඉදිරියේදී විවිසෙන්නේ කියලා. දැන් මේ දිනවල වරායේ යටිය ලබා දෙනවා. අයියෝ ඔච්චර විරුද්ධ. මතකම තමයි අන්තිමේ නම් ගානේ. ජැටිය දිනවට විරුද්ධ ඇයි කියන එකේ ඔබ දැන් මොකෝ ඇහැදිලි ඔබේ ළඟදී විශ්වවිද්‍යාලෙ කියලා මම හෙව්වා ඔක්කොම මම දන්නේ ඔයගොල්ලෝ ඡන්ද දුන්නා මම ජැටිය දිනවට විරුද්ධයි කියලා සමහරවම එක ශ්‍රේණියකින් අපුයි මේක තමයි ජනතාව විශ්වාස කරනකොට ඕන අපි කවුරුහත් උන්ගේ තියෙන උලන් විතර තියෙන ඉලක්ක කරනවා පුල්ලා කන්න පොඩ්ඩක් ඉතින් අපි අන්තිම අපේම කරන්න බෑ අපිට අයිතියක් නැහැ මොකද අපි බලයට ආවේ දේශීය සම්පත් විකුණන්නේ නැහැ කියන්නේ බලයට ආවේ විකුණපු සම්පතත් අපි ආපහු අරගන්නවා මම මතකයි ඉතින් උම්බන්තට වරාය විකුණනකොට නාම රාජපක්ෂ මන්ත්‍රීවරයා එනකොට විනිචාන මන්ත්‍රීවරයා සම්මානීය මන්ත්‍රීවරයා පාලිකුඩිකාර මහත්මයා නීතිඥ ප්‍රසන්න මහත්මයා මේ ඔක්කොම දෙනාව අත්අඩංගු ගන්නකොට පොලිසිය වාරදුන්නේ මං ඉන්නේ. ඒ ඇවිල්ලා පිනීටිය. එතකොට සූබණ්ඩාර ඇපල් එකේ මාධ්‍යවේදී අර කණේ පාරක් ගහපු. මේ යාළුවෝ මම පෙන්නන්නේ. මෙහිම අපි ජාතික සම්පත් වලින් දෙන්නින්දලා සටන් කරලා එකපාරටම ආණ්ඩුවට ආවට පස්සේ ආණ්ඩුව කියනවා නෑ අපි මේ ජැටි විකුණනවා අපි ඔක්කොම මේක විකර වෙන්න කියලා. මම ඒක කරන්නේ නැහැ මට ඒක කරන්න බෑ. මම එන්නම මගේ දෙතලා ඉන්නවා. මොකද අපි ජනතාවගේ ඡන්දෙන් ආවේ ජනතාවත් එක්ක වැඩ කරන්නේ රටවලුවට. මේක ඇත්ත කියන්නයි ඇත්ත කියන්න අපේ දෙමාරක් හිතන්න ඕනේ මොකද අපි හැමදාම රටවලු ඉන්නවා. ඒ නිසා මම විශ්වාස කරේ මුලින් ඉඳලම ඒ විදිහට හිටියා. ඉතින් අද පොඩ්ඩේ අපේ ආණ්ඩුවේ තියෙන සුවිශේෂීතාවය තමයි ජනතාවට කන් දීම. මහා සංඝරත්නය කන් දීම. දැන් අපි ඔය දැන් මහා ලොකුට ජනතාව විදිහට කතා කරනවා මේ. අපි තුරු කරමු. ඒ වෙනුවෙන් කරපු පෙඩීම ඒ වෙනුවෙන් කරපු අරගලයට අපි ස්තුතිවන්ත. මේ සම්බන්ධයෙන් අපි ගැටලුවක් නැහැ. හැබැයි මම අහන්නේ එදා හම්බන්තොට වරාය අවුරුදු 99කට දෙනකොට ජනතාවිත් පෙරුනේ අරගලට මොහොනේ. ඒ ප්‍රශ්නේ මම අහන්නේ. එතකොට ඒ තුල නැවත වතාවක් ආණ්ඩුවට ඇගිලි ටික කරනවට වඩා ජනතාව තේරුම් ගන්න ඕනේ. ජනතාව කියන දේ විමසිලිමත්ව සවන් දීලා ආණ්ඩුව අඩියක් පස්සට ගන්නෑ අපි කරන්නේ නැහැ කියන කාරණේට පැමිණෙනවා. ඊට මේක සාධනීය ලක්ෂණයක්. ඒක තමයි වෙන්නේ. ඉතින් අපි කියමු දෙක කරලා අද පැහැදිලිව කියනවා. නැගෙනහිර ජැටියෝ බටහිරෝ ඕනෑම වරයි. මේ රටින් අපි විකුණන්න උත්සාහ කරනවා. ඒකට විරුද්ධව අපි වැඩ කරනවා. ඒකට විරුද්ධව අපි මතයක් දානවා. ජනතාව මට ඡන්දෙ දුන්නේ මේ වෙනුවෙන් කියලා මම විශ්වාස කරනවා. කියන්නේ ජනතාව වෙනුවෙන් සාධාරණීකරණ තමයි ජනතාව ඡන්ද දුන්නේ. ওই විදිහට මේ විරුද්ධ වෙනකොට ඔබතුමාගේ පැත්තට පක්ෂව කට්ටිය ඉන්නවා. අපි බොහොමයක් දෙනෙක් අපේ ජනතාව ඉන්නවා සහ නිකුත් බොහොමයක් දෙනෙක් අද බැලුවම බොහොමයක් පක්ෂ විපක්ෂ වේදිකේ තෝ බොහොමයක් දෙනෙක් ඒකට අනිත් එකට කියන්නේ. ඒකට දැන් ඒ ගැටියත් එක්කම ප්‍රශ්න මේ මුස්ලිම් නීතිය සංශෝධනය කරලා කියනවා. හැබැයි කොහොමද රට ගත්තේ? රට ගන්නකොට නම් කිව්වේ එක නීතියක් එක රටක් කියලා. ඇයි එහෙම වුනේ? එහෙම අදහසක් කියලා දෙනවා සංශෝධනය කරනවා. මම නම් කියන්නේ සංශෝධනය කරන්න දෙයක් නෑ. සංශෝධනය කරන්න නෙමෙයි අපි බලය දුන්නේ අපිට බලය දුන්නේ එක රටක් එක නීතියක්.
එතකොට ඔය කියන විශේෂණද මුස්ලිම් නීතිය ඉස්ලාම් නීතිය උඩරට නීතිය ඔය සියලුම ජාතීන් වශයෙන් ආගම් වශයෙන් වෙන් කරන නීති පද්ධතීන් සියල්ලම මම හිතන්නේ වෙනස් වෙනවා. ඒක සම්පූර්ණ අවලංගු කරගන්න. මේක තමයි අන්දවල් දාලා සංශෝධනය කරන්න දෙයක් නේ. මොකද ජනතාවට තුලින් දෙක බලේ දුන්නේ. ජනතාව ඉතින් තේරුම් ගත්තා මේ අන්තගාමීත්වය සම්පූර්ණ මේ රට වෙලාගෙන ඉන්නේ. ඒ කියන්නේ සමහර අන්තගාමී කොටස් වලට ආමිනිට වන්න බෑ කියලා විශාල මතයක් තිබෙනවා. හැබැයි අපි කිව්වහම එක රටක් එක නීතියක් කියලා කිව්වට පස්සේ ජනතාව ඒ වෙනුවෙන් චන්ද දුක්ඛ. ඒක කවුරු කෙනෙක් උත්සාහ කරනවා මේ මුස්ලිම් නීතිය සංශෝධනය කළා මේ වැඩේ කොට දාන්න. ඒක විදිහෙන් හරියන්නේ නැහැ. ඇදලුව අපි මේ රටේ මුස්ලිම් නීතිය සම්පූර්ණයෙන් අවලංගු කරනවා. කියන්නේ පුද්ගලික නීති පද්ධතිය. සාමාන්‍යයෙන් ආණ්ඩුවේ ආගමයි කියන මේ නීතින බලපෑම කියන ආණ්ඩුවට ආගමකට අවශ්‍ය නැහැ. නීතිය සහ ආගම කියන එක එකක් වුණොත් ඒක සමීප වෙන ගැටලු වෙයි. ඒ නිසා පැහැදිලිව අපි නීතිය සහ ආගම වෙන් කරන්නේ. එතකොට මේ නීති පද්ධතිය තුල අපි එක පුද්ගලයන්ට ඒ අයගේ චාරිත්‍ර නීති වල එක අසදාන්න දැන් උදාහරණයක් ඇටියට මුස්ලිම් නීතියට තියෙන විවාහ වීමේ වයස අවුරුදු වයස තුල ගත්තාම අවුරුදු 16ට අඩු තැනත් එක්ක කැමැත්තෙන් ලිංගික ක්‍රියා අවශ්‍ය තුනක් ඒක ව්‍යවස්ථාපන ඉන්ස්ටිටියුෂන් එකක්. සම්පූර්ණ අපරාධ නීතිය උල්ලංඝනය. ඒ නිසා මේ කාරණා සම්බන්ධයෙන් ආයේ සැකයක් හිතන්නේ ජනතාව බලය දීලා තියෙනවා පැහැදිලිවම සම්පූර්ණ විශේෂ නීතිය සම්පූර්ණ අවසන් කරනවා. කරටක් නීති පද්ධතිය මිසක් දැන් ඕස්ට්‍රේලියාවේ ගියාම ඇමරිකාවට ගියාම එක ජනයන්ට එක නීති නෑ. තියෙන එක නීති පද්ධතිය. ඉතින් අපිට අපි බැලුවාම ඔය කාති අධිකරණ කියලා වීඩියෝ වෙන තියෙනවා. මුස්ලිම් කාන්තාව තමයි වැඩිපුරම කතා කරන්නේ ඕක අවලංගු කරන්නේ. මේ කාන්තාවන්ට විමුක්තිය දෙන්න ඕනේ. මේ රටේ ඉන්න සියලුම සමස්ත කාන්තාවන් ඉල්ලා සිටිනවා. ඔබ වැඩිම කාන්තාවන් ඔය කාති අධිකරණ තුලින් පැහැදිලිව පීඩාවක් ලබනවා. අද ඒ නිසා මුස්ලිම් කාන්තාව කියන්නේ කාතියට අවශ්‍ය නැහැ. ඒ නිසා අපි කවුරුහරි කාගෙන් වුණාමද මේ කාති අධිකරණ වල උසුපද්දලා ගන්න. මුස්ලිම් නීතිය අnder සංශෝධනකින් උත්සාහ කරනවා. අපේ ජනතාව සම්මුතිය මුස්ලිම් නීතිය සහ විශේෂ නීති සියල්ල අවසන් කරලා එක රටක් නීතියක් විතරට අපේ පුද්ගල නීති සියල්ලම ඒ නීතිය අපිට දකින්න ලැබෙන්නේ මේ එක නීතියක් වුණාට මුස්ලිම් ජනතාවම ඒකෝ ගහන්නේ සා මුස්ලිම් ජනතාවට ජනාධිපති තුමාට මේ නීතිවල ජනතාව දෝෂාරෝපණය කරනවා. ඇයි මේ මුස්ලිම් නීතිය විතරක් මේක එක නීතියක් කරන්න යන්නේ කියලා. ඇයි ඊට හේතුව මොකක්ද? ජනාධිපතිතුමාට එහෙම දෝෂාරෝපණයක් කවුරුත් කරන්නේ නැහැ. පක්ෂේ උත්සාහ කරනවා මේ වෙන මත ගෙනියන්න. අපි ඉගෙන කතා කරන්නත් ඕනේ. ඒක අපි කරන්නේ අපි මතේ ගෙනියන එක. මම කියන්නේ මෙතන වෙලා තියෙන්නේ අපි අපේ ජනතාව බලයෙන් දුන්න මොනවද කියන කාරණා අපි තේරුම් ගන්න. ඒ කාරණාව මත පිටාගෙන අපි පාලනය ගෙනිච්චා මේ ගැටලුවක් වෙන්නේ නැහැ. තව හතරක් ජනාධිපතිතුමාලා වුණ හතරක් තියෙනවා. අපිට අවුරුදු හතර මාරකට ආසන්න ප්‍රමාණයක් තියෙනවා. අපේ වගකීම වෙන්නේ ජනතාව දුන්න පොරොන්දුව. ඒ කියන්නේ පුද්ගල එක ජාතියෙන් ඒ අයගේ සිතුම් පැතුම් අනුව ඒගොල්ලෝ වෙනම පාලනය වෙනවට වඩා අපිට පුළුවන් නම් එක නීතියක් යටතේ පාලනය වෙනවා කියන කාරණේ නිසා තමයි ජනතාව ඡන්ද දුන්නේ. ඒතොර ඒකට යම් ආකාරයක කාල සීමාවක් යනවා. ඒ කාල සීමාව තුළ දැන් සාධනෙ ලෙස ඒක ඉෂ්ට කරන්න යනවට වඩා අපි හිත මෙහෙට හැරලා කාතිවරුන් බඳ ගන්නයි කාති අධිකරණ තවුරුල පිටවන්න කියන එක තමයි මිනිස් ජනතාව අපසාදයක්. දැන් අපි මුස්ලිම් නීතිය සම්පූර්ණ අවලංගු කරන්න කියපු අපිට මුස්ලිම් නීතියට අපි අඳ දාන්න උත්සාහ කරනවා. ඒක ජනතාව අපසාදයක්. එහෙම ඒ කාරණාවදී අපි කියන්නේ ජනතාව මුස්ලිම් බලන්න කාතිවරුන් බඳවා ගැනීමට විරුද්ධයි. ඒකම මුස්ලිම් නීතිය සංශෝධනය කරනවා කියන කතාව අපි විරුද්ධයි. ඒක සම්පූර්ණයෙන් අවලංගු කරනවා. නීතිය අපේ රට එක නීතියක් අපි හැමෝම එකට ඉන්න ඕනේ. රටක් ශ්‍රී ලංකාව වගේ අපි මවුරට. ඉතින් මෙහෙම වෙලා තමයි මේ ප්‍රශ්නේ ඔව් අපි එතරම් කරන්න බෙදින්න ලක්කේ. ඒක බෙදෙන්නේ. ආයෙම කියන්නේ මම පුද්ගලික දෙයක්. ඒක පැත්තකින් තියාගන්න පුළුවන්. ඕනෙකට කියන පල්ලිය යන්න පුළුවන් අදහන්න පුළුවන් ඒක හරි. හැබැයි ඒක තුල ඒ පුද්ගල වෙනම නීතියක් හදාගෙන නම් පාලනය වෙන්න ගියාම අපි නිකන් බෙදෙනවා. ඉතින් ඒක බෙදීමේ ක්‍රියාවලිය තුල අපි ආපහු අන්තගාමීත්වයට යන බව ජනතාව දැනගත්ත නිසා තමයි එක රටක් එක නීතියක් කියපුවම තුනෙන් දෙක බලය දුන්නේ. සමානුපාතික ක්‍රමය තුල කවදාකවත් තුනෙන් දෙක බලයක් ගන්න බෑ කියලා තමයි විග්‍රහ කරන්නේ. හැබැයි තුනෙන් දෙක බලයක් අපිට ලැබුණා. ඒ ලැබුණේ
මේ සුවිශේෂී වෙනස අපි කරනවා කියලා ජනතාවට කියපු නිසා. නැත්තම් නිසා නෙමෙයි. කරටක් නීතියක් කියලා අපි ගෙනේ කියලා ජනතාව විශ්වාස කරනවා. විශ්වාසය රකින්න එක. අපි වන්නේ විදිහට තමයි තරුණ අමාත්‍ය මේ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමාට අපිට සඳහන් කළේ. දැන් මේ මුලදීම කිව්වා මේ පාර්ලිමේන්තුවට ලාභාලකම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කියලා. කොළඹ දිස්ත්‍රික්කයේ. ඒතකොට පාර්ලිමේන්තුවේ ලාභාලක මන්ත්‍රීවරයා. එතකොට මේ දිනවල තරුණ මේ පොදු ජන පෙරමුණේ සම්මේලන තියෙනවා මුළු ලංකා පුරාටම ව්‍යාප්ත වෙනවා. අපි දකින්නේ නැහැ නේ ඔබතුමාව. ඇයි? ඒකත් බැලුවම එක ජාතික අවාසනාවක් තමයි නේ මොකද මම දන්නේ එහෙම කියලා. තරුණයන්ගේ අවසනාවද නැත්නම් රටේ නෑ ඉතින් මම දන්නේ ඒක දැන් ඇත්තටම කොළඹ දිස්ත්‍රික්කයේ ඡන්ද 70000ක් හම්බෙලා තියෙනවා. හැබැයි අද වෙනකොට එකම එක බලවලකටවත් කොළඹ දිස්ත්‍රික්කේම ආරාධනයක් නෑ. ඉතින් මම හිතන්නේ ඒක මහ පුදුම දෙයක්. මම හිතන්නේ විදිහට නම් අර මේ දින ආසනවල තියෙන බල තුනනේ පොදු ආසනවල ගොඩක් අය කැමතිනේ ඒ ගොඩක් ආසනවල සම්දයන්ට ඡන්ද පරාද. ඉතින් ආසනයකුත් තිබුණා ඡන්ද දිනා ගන්න බෑ කියන්නේ මම අනුලෝම කරනවා නේ ඔය කිව්වා කරේ දුරෝනා කරතා ප්‍රතික්ෂේප කරනවා අපි දැක්ක මේ සමාජ මාධ්‍යවල සැරිසරනකොට ඡායාරූප සැරිසරනකොට මේ පොදු ජන පෙරමුණේ තරුණ සම්මේලන පාතුන අනිවාර්යයෙන් මේ කොළඹ දිස්ත්‍රික්කයේ ගත්තම ඔබතුමා ඉන්නවනේ මොකද මේ ලාභාලතම මන්ත්‍රීවරයා හැබැයි අපි කිසිම ඡායාරූපයක්වත් කිසිම වීඩියෝ එකක් මේ සමාජ මාධ්‍ය දැකියවක්වත් නැහැ මේ දින. තරුණ බලපන් විතරක් නෙවෙයි පැහැදිලිව බලුවම කිසිම බලපන් දෙයකට ආරාධනා කරනවා. ඇත්ත කතා කරන නිසා. ඇත්ත කතා කරන නිසා නෙවෙයි දේශපාලන වශයෙන් කියන මම හිතන්නේ දේශපාලන වලට අපිට ලැබෙන්න නිසා නැහැ. සාමාන්‍ය පොලිසියගේ පාර්ලිමේන්තුවල ආරාධනා කරන්න බෑ. එතකොට දැන් මම ඡන්ද ගත්තෝ මම දැන් සංවර්ධන කමිටුවේ මම සභාපතිවරයා මොරටුවේ. ඒක මොරටුවෙන් ආරාධනා වෙන්නේ. මොරටුවෙන් ආරාධනා කරන්නේත් නැහැ. එහෙම නැත්නම් කණුවෙල මම පදිංචි දැන් කණුවෙන් ආරාධනා කරන්න. කණුවෙන් ආරාධනා කළත් නැහැ. ඉතින් තවත් ආසන ගණනාවක ඡන්ද බොහෝමයක් අරගෙන තියෙනවා. ඡන්දයක් හම්බුනේ නිකන් නවන ස්ථානයේ ගන්නවා කියන ඡන්දයක් ගන්නවා යම් ප්‍රමාණයක්. අපි අවශ්‍යනාකට එක්ක අපි අවශ්‍ය නැති පක්ෂ. මේ කියලා. ඉතින් කවුරු එන්න කිව්වේ එන්න කියපු නැත්නම් බලගන්නේ නැහැ. එන්න කිව්වොත් යනවා. එන්න කිව්වොත් මොකද අපි පැහැදිලිව මේ පක්ෂ රකින්න මේ ආණ්ඩුව රකින්න අපි වැඩ කරන්න ඕනේ. මොකද අමාරු කාලේ අපි හිටියේ. දැන් එන්න කිව්වේ නැති එකට මේ දිනවල කනස්සල්ලේ දිනන තරුණයෙක් ඉන්නේ. අපෝනේ කිසිම කනස්සල්ලක් නෑ. බොහොම සතුටින් ඉන්න ඕනේ ඉඩටි කරන්න ඕනේ උන් තරම් තියෙනවා. මොකද අපි පැහැදිලිවම මේ පක්ෂයේ ගොඩන ගන්න මේ අමාරු වෙලාවල් වල අපි උන් තරම් අධික මේ රූපවාහිනී වලට ගිහිල්ලා රූපවාහිනී වල අපි කරපු රූපවාහිනී සංවාද මම මේ යාළුවෙක් කියලා නෙමෙයි මේ රටේ මිනිස්සු දැකලා තියෙනවා. මේ රටේ මිනිස්සු අපි කතා කරනවා අහන්න කැමතිද නැද්ද කියලා දැකලා තියෙනවා. ඉතින් අද මට ඡන්ද දුන්න මිනිස්සු නමලට මම දැකලවත් නැහැ. හැබැයි අපි කියපු දේවල් අපි කතා කරපු දේවල් අපි කරපු සටන් වලට ජනතාව විශාල වශයෙන් වටිනාකමක් දුන්නා. ඒ නිසා තමයි අපිට මෙන්න පළවෙනි පාර ඔක්කොම පත් කරලා අපි වෙරි. ඉතින් ජනතාවගෙන් පෙනී ඉන්න මිසක් එහෙම සම්මේලන වලට යන්න ඕනේ, තරම සමුහ වලට යන්න ඕනේ. එහෙම කියලා ලොකු බලාපොරොත්තු නැහැ. මොකද හේතුව ජනතාවගෙන් ගෙදරින් ඉඳලා අපි ගෙදරින් ඉන්නවා. මොනවා කියන්නේ අපි ඒක ගැටලුවක් එහෙම කරස්සල්ලක් නැහැ. හැබැයි අපිට තියෙන ප්‍රශ්නේ පක්ෂය ඉදා වුණාකට අපි ජීවිත ගලවිය සහ අපි ඒකට එක්ක පක්ෂය අපි ප්‍රයෝජන ගන්න තුල ගැටලුවක් මොකද පක්ෂයද අපේ දේශපාලනික වශයෙන් අපේ තියෙන හැකියාව පක්ෂයේ ප්‍රයෝජන ගන්නවද කියලා. දැක්ෂාට ගැටලුවක් තියෙනවා. ගැටලුවක් ඇති වෙනවා මොකද මේ කොමිස්ටි ලාභාලතම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා හැබැයි කිසිම ආරාධනාවක් මේ වෙන්නේ නැහැ. තරුණ සමුහ වලට සහ බලබණ්ඩ වලට කිසිම ආරාධනාවක් බලමු ඉදිරියේදී ලැබෙයිද නැත්නම් මොකෝ වෙයිද කියලා. මොරටුව ගත්තම මේ සකල විදිහට සවාරිය දෙන මොරටුව හැමෝම ගහට ගහ මොන ගහන මොරටුව. ඉතින් මේ මොරටුවේ සංවර්ධනයටත් පොත් තියෙනවා. මොරටුවේ සංවර්ධනය මේ දිනවල අපි දකිනවා ගොඩාක් අඩාල වෙලා තිබෙනවා. සමහර වගේ කිව්තු මාධ්‍යවලුත් අපි දකින ඔබතුමා මේ දිනවල ගමන් කරන මොරටුවේ ජනතාව හම්බෙන්න මොරටුවේ සංවර්ධනය ගැන මොකද කියන්නේ? කොහොමත් යහපාලන ආණ්ඩුවේ පෞද්ගලික කාලේ පුරාවටම සංවර්ධනය තවත් අඩාල වෙලා තිබේ. හැබැයි අද වෙලුවාම සංවර්ධනය අතින් අපි විශාල වශයෙන් සීඝ්‍ර ගමනක් කරනවා. මමවත් ඉන්නේ වෙනවා. දිගින් දිගටම අපි රැකියාව ලබා දෙනවා. විශාල වශයෙන්
සාධනීය දේවල් මේ ආණ්ඩුව තුළ සිද්ධ වෙනවා දැන්. විශේෂයෙන්ම මොරටුව වගේ පළාත්වල අපි පිළිගන්න ඕනේ සමහර තැන්වල ඒ සාමාන්‍ය පෙළ සමත් සිසුවෝ වුවත් විශාල ප්‍රමාණයක් නැහැ. ඉතින් ඒ වෙලාවේ වෙනවම රැකියා 600ක් අපිට ලැබෙනවා සාමාන්‍ය පෙළ සමත් දරුවෝ ලබා ගන්න. ඉතින් ඒක ඒ වගේ දේවල් අපි උපයෝගී කරගෙන ඒ පවුල් සුරක්ෂිත කරගන්න ඕනේ. රැකියා ලක්ෂ්‍ය උතුම් තමයි මේ කෝට් එක අපිට ලැබෙන්නේ. ඉතින් අද අපි විශ්වාස කරනවා මේ එවැනි ආරම්භ කිරීම ඔස්සේ දැක්ද විශේෂයෙන්ම අද තිබ්බා සමගරන කමිටුව. ඒ කමිටුවේ අද කතා කළේ පාසල් අපි කොහොමද ආරම්භ කරන්නේ කියන කාරණේ. මොරටුව කලාපයේ තියෙන පාසල් 28ක් සහ පිරිවෙන් 3ක් දහම් පාසල් මේ ඒ වගේම ජාත්‍යන්තර පාසල් 4ක්. ඉතින් මේ සියල්ලත් එක්ක අපි කතා කරලා පාසල් වල විදුහල්පතිවරුන්ට සහ අදාළ වෛද්‍ය තුමන්ලට බාර අදාළ වගකීම් බාර දුන්නා. ඒ අය කැමැති පරිදි ඒ අදාළ දිනවල පාසල් සම්පූර්ණ වශයෙන් නෙමෙයි අත්‍යවශ්‍ය ශ්‍රේණි ටික අපි ආරම්භ කරන්න කියලා අපි කණ්ඩායම් වශයෙන් ආරම්භ කළා. මොකද ඒතර මූලාරම්භයක් කියලා අපිට පටන් ගන්න පුළුවන්. ඒ අනුව එතකොට අපි හිතනවා මේ තියෙන සෞඛ්‍ය ක්‍රම තුල මේ තියෙන දැන් අපිට එන්නත් ලැබිලා තියෙනවා. මේ රෝගී තුරන් වෙලා අපි ඒක විශ්වාස කරනවා. ඒ නිසා විශේෂයෙන් මොරටුව ගැන කතා කරමු. මොරටුව කියන අභියෝගය මොරටුව කියන්නේ අම්මා ආකාරයක ඉතාමත් පොහොසත් ජන කොට්ටාසයක් දියුණු ජන කොට්ටාසයක් ඉන්නා වගේම ග්‍රාමීය දුප්පත් ජනතාවක් ඉන්න තැන මත්ද්‍රව්‍ය ඒ වගේම නොයෙකුත් අපචාර අඩු වයසින් ගැම්කැණි මේ සියල්ලම තියෙනවා. මම විශ්වාස කරනවා ලේසි තරකට ගිහිල්ලා වැඩ කරන්න බලන්න. අමාරු තරකට ගිහිල්ලා වැඩ කරලා ඒක උඩ ගන්න එක තමයි මම කැමතියි. විශේෂයෙන් දවතරයකට යහපාලන ආණ්ඩුව බලයට එනකොට මේ විරුද්ධ පක්ෂයට කතා කරන්න පෙනින්න කෙනෙක් නෙමෙයි. අපි මේ වගකීම මේ බාරදුන කාර්ය අපි එකතු වෙලා වැඩ කරලා අපි ගොඩ ගන්නවා. මොකද ඔරුව කියන තරම් අපිට ඒක ගොඩ ගන්න පුළුවන් තරක් වුණා. ඒ අපි කැපලා වැඩ කරනවා. ඒකට මේ මුදුමාදේ මොරටුවේ ගත්තම පැල්පත් වාසින් ඉන්නේ. ජීවන ජනතාව වෙන වඩු කර්මාන්තය ඉන්න වඩු කර්මාන්තයත් මේ දැක්කම අඩාල කියන්නේ යම් තාක් දුරට අඩාල වෙලා යන ජීවන ජනතාව ගොඩක් ඉන්නේ මේ දිනවල යන්න බෑ. වැසිකර කාරණයක් තියෙනවා. හැබැයි මේ කියන්නේ ඒ දරුවන්ගේ අධ්‍යාපනය සහ ඒ වැඩිහිටියන්ගේ රැකියාව පිළිබඳ මේ ප්‍රශ්නයක් තියෙනවා. මේ පිළිබඳව කොහොමද විසඳුම් දෙනවා සම්බන්ධයෙන්? දැන් මොරටුවේ තියෙන පාරම්පරික කර්මාන්තයක් නෙවෙයි කියලා කියන්නේ. නමුත් අපිට තේරෙනවද ක්‍රමවේදයක් මේ නිබඳු ටික විදේශයකට ගෙනියන්න. ඒක නැත්තම් ජාත්‍යන්තර වශයෙන් යම් වෙළඳපොළක් මේ ක්‍රමවේදයක් නෙවෙයි අපි වෙන ක්‍රමවේද වලට එකම මේ ඇයිට යම් කලාපයක් ඇති කරලා මේ ඇයිට ඒ සඳහා නව තාක්ෂණික උපයෝග කරන ඉස්සරහට ඒ වගේම මෙයාගේ ජීවන තත්ත්වය අඩියක් නෙක්සෝ විශේෂයෙන්ම දරුවන්ගේ අධ්‍යාපන ක්‍රමය තුළ එයාගේ අධ්‍යාපනය නරඹන්න පුළුවන්. ඉතින් අවශ්‍ය අධිකාරයක් මේ ඔක්කොම තීරණය වෙන්නේ මේ ජීවත් වෙන ක්‍රමවේදී වෙනස් කරන සුළුවන සුළුයි. එතකොට පොලිසි කීපය තුළ පොලිසි නිලධාරීන් අපිට දුවලා ඒ අවශ්‍ය කාරණා ඒ අවශ්‍ය කටයුතු කරන්න බලාපොරොත්තු වෙන විශේෂයෙන් මේ ඊබඩු කර්මාන්තයට විශාල වශයෙන් යම් ආකාරයේ පිටිබලක් ලබා දෙන යම් ලබා දෙන අපි දැක්ක පෞද්ගලික කාලේ නොයෙකුත් විකෘති ආකාරයේ නීති අනුමත විකෘති වෙනවා. ඒකට පිළිබඳව අපි උසාවි ගිහිල්ලා ඒවල දුක අපි කටයුතු කරලා තියෙනවා. ඉතින් ඒ දේවල් අපි වෙනස් කරලා හොඳ ගමනක් හොඳ මොරටුවක් හොඳ කොළඹක් හොඳ රටක් හදන්න පුළුවන් කියලා විශ්වාස කරනවා. ඒවත් මේ ප්‍රශ්නෙත් එක මම මෙහෙම පොඩ්ඩක් සඳහන් කරන්න මේ මොරටුවේ අපි ගත්තම අඟුල්ලාවද දුනාව ඒ ප්‍රදේශ ගත්තම දීවර ජනතාව වැඩි වෙන හොඳ දීවර ජනතාව ගත්තම ඒ වැඩිහිටියෝ දීවර වෙනදාම යනවා. ඒකට ඒ දරුවන් නිසි අධ්‍යාපනයක් නැහැ. දැන් අපි කිව්වා අර අඩු වයසින් ගැම්බියනින් වැඩි මේ දරුවන්ට අධ්‍යාපනයක් ලබා දෙන්න පුළුවන්. මේ ඒ ක්‍රියාමාර්ග කොහොමද ගන්න දීවර ජනතාවත් එක්ක මූලික කරගෙන? දැන් ඇදෙනම අපිට පුළුවන් නම් දැන් මොකක් විදුහල්පතිවරු කියන දෙයක් තමයි මේ වාසිකව පාසල් වල දරුවන් තියාගෙන වඩන තුන වඩා හොඳයි. මොකද අපි ගෙවල් වලට ගියාම ඔය දීවර කියාව කරන අය බවා හරියටම විශාල වේතනයක් එක්ක වැටුමක් එක්ක ආදායමක් එක්ක වැඩ කරන නෙවෙයි. ඉතින් මොනවා වේල සරි කරගන්න පිළිසක් මම සාකච්ඡා කරා ඒවා. විදුහල්පතිවරුත් එක්කදී ඒ බලාපොරොත්තු වෙන දරුවෝ හොඳයි කියලා. දරුවන්ගේ ඇස් පාදන්න පුළුවන් දරුවන්ට අධ්‍යාපනය දෙන්න පුළුවන්.
අපිට පුළුවන් මේ පාසල් වල දරුවෝ ටික ඉදිරියදා ගෙවල් වලට යවන්න නැතුව නේවාසිකාකාරයක් තුල තියාගෙන ඉවරන්න පුළුවන් නම් වඩා හොඳයි කියලා මම යෝජනා කරනවා. ඒක වෙන්න ඕනේ. ඒක තමයි අපිට වෙන්න ඕනේ දේවල්. මොකද මමත් අද මෙතන ඉන්න අධ්‍යාපනය නිසා. මොකද ඔය සාමාන්‍ය මගේ ලෝක දේශපාලනය. ඒක හරියම මාර්ගයේ දේශපාලනය නැතිව කරේ කියලා ඉතින් මම විශ්වාස කරනවා පුළුවන් නම් මේ අධ්‍යාපනයේ නිම්බලන පුළුල් කරලා දෙන්න පුළුවන් නම් ඒක තමයි. ඉතින් ඔය කියන ප්‍රදේශවල විශේෂයෙන් වදාළ යොමු කරනවා. පැහැදිලිව බලාපොරොත්තු වෙන හොඳ වැඩසටහනකට යොමු කරලා අපේ දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දෙන්න. ඒ කියන්නේ මොරටු ජනතාවට යම්කිසි මල්පල ගැන්වෙන පණිවිඩ කිව්වා තමයි ලබා දෙන්නේ. මොරටුවේ ජනතාවගේ සංවර්ධනයට පණපවන්න පණිවිඩ කිව්වා තමයි මේ අවස්ථාවේදී ලබා දුන්නේ. අවසාන වශයෙන් මොරටු ජනතාව සංවර්ධනයට සහ මේ කරන ක්‍රියාමාර්ග වලට යම්කිසි පණිවිඩයක් ඇති දෙන්න මොරටු ජනතාවට. විශේෂයෙන් මොරටුවේ ජනතාවට මම ඉල්ලා සිට කරුණා කළා ඔබේ මම දකින්න තමයි ඉහළම අය විශාලම වඩයක් කියනවා පහළම අය ගොඩක් කොහොමයක් ඉතින් මම ඉල්ලා සිටිනවා ඉහළම අයට කරුණා කළා ජනතාවට යම් බලයක් කරන්න ඒක මේ මොරටු ප්‍රදේශයේ සියලුම රාජ්‍ය සහ ආයතන සහ ඒ සියලුම දේශපාලන ඒ සියලුම පද්ධති තුලින් මම ඉල්ලා සිටිනවා කරුණා කළා අහිංසක මිනිසුන්ට දේශපාලනය කරන්න යන්න එපා අපිට දේශපාලන වැඩක් නෑ මේ සියලුම මිනිසුන්ට අපිට කරන්න පුළුවන් මම මේ අද ප්‍රාදේශීය කාර්යාලයේ සියලුම සේවක තුනට මම කියනවා මම ඒගොල්ලන්ගේ ඉල්ලා සිටියේ දේශපාලනය කරනවා මේ වෙලාව දේශපාලනය කරලා අපේ මිනිසුන්ට සේවය කරනවා ඒ නිසා කරුණා කරලා තමන් අභිමුවට එන තමන් අපියසල එන මිනිසුන්ට යම් ආකාරයක හරි කුංචි හරි අස්වැසිල්ලක් කරන්න පුළුවන් නම් සේවයක් කරන්න පුළුවන් නම් ඒක තමයි මේ මම බලාපොරොත්තු වෙනවා මම ආරාධනා කරනවා මම ඉල්ලා සිටිනවා සියලුම මොරටු ජනතාවගෙන් යදා රාජ්‍ය සේවකයන්ගේ දේශපාලන අධිකාරියන් කිසියම්ම පුද්ගලයෙක් යම් දෝවක් කියනවා ඒ තමන්ගේ වගකීම නොපිළිලා ඉටු කරනවා කියන කාරණය තුල වාද බෙද බලන්න නැතුව අපිට වෙලා එකිනෙකාට දෝව කරගත්තොත් මොරටුව මේ තියෙන දරිනොත් අනියක් නෙමෙයි අනිත් තුන හතරක් උඩරගෙන පුළුවන් මේ මොරටුව තව සුවපුරයක් කරන තමයි මෙතුමන්ගේ බලාපොරොත්තුව තියෙන්නේ. මම හිතනවා අපි වැඩසටහනේ අවසානයේට වෙලා තියෙන්නේ. දැන් ඔබතුමත් ලාබාලකම කොළඹ දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරයා. එතකොට මේ තරුණයාට දේශපාලනයෙන් ඇති වැදගත්කම පොඩ්ඩක් අවසාන වශයෙන් අපි දැනුම් දෙමු. මේ දේශපාලනයත් එක්ක කොහොමද එන්න ඕන සමහර තරුණයෙකුන් අපිට මේ 2025 එපා කියනවා. කලින් වෙච්ච සිදු එතන මේ සිදුවීම එක. මේ තරුණයන්ට මේ වර්තමාන ආණ්ඩුවෙන් තියෙන මේ ලබා දෙන දේවල් සහ මේ දේශපාලන තරුණයත් එක්ක කොහොමද මම හිතන්නේ ඒ සංකල්ප ටිකත් අපි අමාරු වෙනවා. ඒක 225 එපා කියලා හරියන්නේ නැහැ. මොකද ඉවහවනේ කියවනේ. හැම කෙනාම මම මේ කතා කරන මම වැරද්දක් කරොත් මොනවයි වෙන්නේ? වැරදි කරලා වැරදිකාරයෙක් හරි වෙන කරනවා හරි වැරදි කරන 80ක් වැරදි කරන මිනිස්සු හොඳ වැඩක් කරනවා නම් ඊ හොඳ වැඩේ නරක වැඩක් වෙන්නේ නැහැ. මම මාර්ගීය බලමු පුද්ගලයා. ඉතින් හිම්බල්ලා 225 එපා කියන දේ යනවා වඩා ඉදිරි කරන වඩා ඉසාමේෂව වඩා වුණු පුද්ගලයෝ පාලිමේන්තුවේ තෝරනවත් කරලා යනවා මොනවද දැක්කේ කොහොමද කියන්නේ මේක ප්‍රතිඵලයක් හැටියට තමයි මුලිකේ කැපෙන මාව පරිපාලන පාර්ලිමේන්තුව යන්නේ මේ දේශපාලන අපිට ආවේ දේශපාලන සාක්ෂරතාවය අද ඉහළ ගිහින් තියෙනවා වෙනස් වෙලා තියෙනවා ඒ නිසා තමයි අපි වගේ අයට දේශපාලන කරලා පාර්ලිමේන්තුවට යන්න මම පියවර දෙනවා මම හිතන්නේ මම තරුණයෙක් ඉල්ලා සිටිනවා කරුණා කරලා එහෙම අපි දේශපාලනයෙන් බැහැර වෙලා හරියන්නේ මොකද අපි කැමති වුණා අකමැතුණා අපි සියලුම දෙනා දේශපාලනේ නතු වෙලා ඉන්නේ. අපි වාහනයක් එන්නේ දැම්මම පාරට ඒකේ අවසාන ප්‍රතිඵලය දේශපාලනේ තියෙනවා. දැන් පාස්කු ප්‍රහාරයෙන් අර ඒ අකඩ පුලිසම් නැත්නම් මම කියනවා. අකඩ පුලිසම් වලට නතු වෙච්ච මිනිස්සු ඒ අකඩ පුලිසම් හිව්වේ නෑනේ මෙයා රතු පාට සම්දීප්ප කෙනෙක් කොළ පාට සම්දීප්ප කෙනෙක් මෙයා සම්දීප්ප කෙනෙක් කියලා හිව්වේ නෑ. මුළු ඔක්කොම ශරීර පසාරු කරා මේ නැරලා තුවාලු. එතකොට කවුරු හිතන්නේ අනේ අපිට නම් මොකද දේශපාලනේ එපා අපිට වැඩන්නේ. අපි හම්බ කරගත්තොත් කනවා අපිට වැඩන්නේ කියලා කිව්වට තේරුමක් වෙන්නේ. මොකද අවසානයේ දේශපාලකයන්ගේ අවශ්‍ය දීපුදී ප්‍රකාශ කරනවා. එතකොට අපිට පුළුවන් නම් තමන් මොඩේන දේශපාලකයන්ගේ වඩා හොඳ සාපේක්ෂව හොඳ මිනිස්සුන්ට ගත්තොත්
එහෙනම් අර පාස්කු ප්‍රහාරය වගේ දේවල් සිද්ධ වෙන්නේ. ඒ නිසා මම හිතන්නේ දේශපාලනින් ඈත් වෙනවට වඩා දේශපාලනයත් එක්ක ඉඳිමි. දේශපාලනත් එක්ක පොරබදිමි. කලකිරෙන්නේ නැතුව සාපේක්ෂව වඩා හොඳ දේශපාලනයකට ඕලපත් කළ යන්න තමයි මම සුසු. අන්න ඒ විදිහට තමයි දේශපාලනයේ තරුණයන්ට කොහොමද වළඳගන්නේ කියලා මේ පරිණිය මතක ඉතින් වැඩසටහනේ අවසානයේට ඉන්නේ. මම හිතන්නේ තරුණයන්ට සහ මේ රටේ ඉන්න සමස්ත ජනතාවට යම් කිසි පණිවිඩයක් ලැබුණා කියලා මම හිතනවා. මොකද රටේ නීතිය අකුරටම ක්‍රියාත්මක වෙන නීතිඥවරයෙක්. මේ විදිහට තමයි ඔබට සඳහන් කරේ මේ රටේ කොහොමද නීති ක්‍රියාත්මක වෙන්න ඕනේ සහ ජනතාවගේ ඒ කැමැත්ත අනුව පාර්ලිමේන්තුවේ ජනතාවට කොහොමද සහාය වෙන්නේ කියලා ඒ පිළිබඳව තමයි පුරා ඉතින් මෙවැනිම සුප්‍රසිද්ධ චරිතයක දන්න නොදන්න කතා අරගෙන එන්න බලාපොරොත්තු වෙන මා දැනට සමුගන්නවා. ඔසමට සුබ දවසක්.